නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දෙනෙක් වෙනුවෙන්ම මේ ධර්ම දේශනා ලක්වාසී ලෝවාසී විශාල පිරිසකට ධර්මදානී පිණිස බෙදාහරිනවා. පිංහතුනේ බුද්ධ ශාසනයක් ලැබෙනවා කියන්නේ ලෝකෙ කලාතුරකින් වෙන දෙයක්. සාරා සංකේය කල්ප ලක්ෂයටම බුද්ධ ශාසන 24යි කියන පහළව. දැන් එක කල්පයක් ගැන හිතමු. දැන් අපි ඔය සාරා සංකේය කල්ප ලක්ෂය කල්ප ලක්ෂ ගණන් කතා කරන. එක කල්පයක්වත් අපිට අවුරුදු ගානින්වත් කියාගන්න බෑ. දවසක් බමුණෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔය කල්පය කියලා කියනවා. කල්පය කියන්නේ කොච්චරක්ද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාළ අවුරුදු 100යි 1000යි ලක්ෂයයි කියලා මේ බින්දු ගානෙන් කල්පයට කියන්න බෑ කියලා. අපි ගොඩක් වෙලාවට බින්දු ගානෙන් කියන්නේ. එතකොට බින්දු ගානකින් කියන්න අමාරුයි කියලා. ඊට පස්සේ කියනවා අනේ ස්වාමීනි එහෙනම් උපමාවක් කියන්න කියලා. බින්දු ගානකින් යමක් කියන්න බැයි නම් අපිට සමහර ඒවා උපමා වලින් තේරෙනවා. ඔන්න බලන්න එක කල්පයක උපමාව. බුදුහාඳුරු පෙන්නනවා යොදුනක් කියන්නේ සැතපුම් 16ක්. යොදුනක් දිග, යොදුනක් පළල, යොදුනක් උස විශාල අබ කන්දක් හිතන්න කියනවා. අබයට දන්නවන්නේ. එතකොට යොදුනක් එච්චර අපිට නිකන් හිතාගන්න බෑ කියලා අපි දන්න අබ නිකන් කන්දක් ගැන හිතන්න සිරිපාද කන්ද වගේ අබ කන්දක්. අපිට තේරෙන හැටියට හිතමු. අවුරුදු 100කට එක පුංචි අබ ඇටයක් අයින් කරනවා. ආයෙමත් අවුරුදු 100කට පස්සේ තවත් එක අබ ඇටයක් අයින් කරනවා. ආයෙත් අවුරුදු 100කට පස්සේ එක අබ ඇටයක් අයින් කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මේ විශාල අබ කන්දම අවසන් වෙලා යනවද? කල්පය කියන්නේ ඒ වගේ කාලයක් කියලා හිතෙන් හිතා ගන්න කිව්වා. චුට්ටක් තේරෙනවා. තව උපමාවක් පෙන්වනවා. යොදුනක් දිග, යොදුනක් පළල, යොදුනක් උස විශාල ගල් පර්වතයක් ගැන හිතන්නක. සැතපුම් 16ක් දිග පළල උස ඇති ලොකු ගල් පර්වතයක්. අපිට තේරෙන නිකන් හිතන්න නිකන් සාමාන්‍යයෙන් ඔය සිංහර මේ අපි දන්න ගල තියෙන්නේ මේ. ඒ වගේ දැන් කුරුණෑගල තියෙන ලොකු ගලක්. ඒ වගේ නිකන් ඕලුවට එන මොකක් හරි ගලක් ගැන හිතන්නකො ලොකු ගල් පර්වතයක්. සීගිරිය හරි. එතකොට අවුරුදු 100කට එක පාරක් සිනිඳුම සලුවක්. ඒ කාලේ තිබිලා තියෙන කසී සලු කියලා. බොහෝම සිනිඳු සලුවක්. යන්තම් උඩින් පිහදාගෙන යනවල ගල් පර්වතයේ උඩින් සලුවකින්. අවුරුදු 100කට පස්සේ ආයෙත් තව කෙනෙක් ඊළඟ අවුරුදු 100 යන්තම් උඩින් පිහදානවා එකපාරක්. ආයෙ අවුරුදු 100කට පස්සේ සිනිඳු සලුවකින් මේ පර්වතේ යන්තම් පිහදානවා. බුදුරජාණන් වහන්සේ වදාළ වෙන හේතුවක් නෙමෙයි. කවුරු ගල කඩලවත් ගලට වෙන හානියක්වත් මොකුත් නෙමෙයි. පිස දැමීම නිසා මේ ගල් පර්වතයේ ගෙවිලා අවසන් වෙනවද? මහා කල්ප එකක් කියන්නේ මේ වගේ කාලයක් කියලා හිතන්න කියෝ. ඔය එක කල්පයක්. නිකන් සාමාන්‍යයෙන් හිතන්න ඔය ඔබ දැකලා ඇති චෛත්‍ය රුවන්වැලි සෑයට එහෙම ගිහිල්ලා ඇති ඕන තරම් වඳින්න. අපි නිතර වඳින්න යන චෛත්‍යවල පොළොවට අල්ලලා තියෙනවනේ සලපතල මළුව කියලා අපි කියන්නේ ගල් පතුරු අල්ලලා තියෙනවා. එතකොට නිතර අඩිය තියෙන යටිපතුලට නිතරම මිනිස්සු දහස් ගණන් අඩිය තියෙන තැන්වල චූට්ටක් ඔබ දැකලා ඇති නිකන් යටිපතුලට වල වගේ හැරලා නැද්ද? තියෙනවා. එතකොට බලන්න කී දහහක් කී ලක්ෂයක් පාගල යටිපතුලට මැදිලානේ කාලයක් යනකොට චූටි වලක් හැදෙන්නේ. ගෙදර මිරිස් ගල ගැන හිතන්නකෝ. මැද තියෙනවනේ නිකන් පොඩි කානුවක් වගේ හැරිලා. ඇයි? පරම්පරා ගානක් යනකොට ඒ මිරිස් ගලේ නිතර මිරිස් හඹරනවා ලුණු තලනවා. ඔහොම කාලයක් යනකොට යන්තම් චුට්ටක් මැදින් හැරෙනවා. ඔන්න ගලක් ගෙවෙන හැටි. අර කියන උපමාව ගැන හිතන්නකෝ. යොදුනක් දිග, යොදුනක් පළල, යොදුනක් උස විශාල ගල් පර්වත එකක්. පිස දැමීම නිසා කවුරුත් මේ ගල සූර්ලා හාරලා නෙමෙයි. පිස දැමීම නිසා ටික ගෙවිලා අවසන් වෙන කාලයක් වෙනවද? මහා කල්ප එකක් ඒ වගේ කියලා හිතන්න. ඔය එකක්. ඒ වගේ කල්ප සාරා සංකේය කල්ප ලක්ෂයක්. ඒ කියන්නේ අසංකේය හතරකුත් තවත් අර වගේ කල්ප ලක්ෂයක්. අසංකේය කියන්නේ කීයද කියලා කිව්වොත් නිකන් කලන්තය දෙන්න පුළුවන්.
1.140 අසංකේයයක් විස්තර කරා. දැන් 100ට බිංදු 2යි 1000ට 3යි. එතකොට 10ට 4යි ලක්ෂයට 5යි ඔහොමනේ එන්නේ. 1.140ක් කියන්නේ නිකන් ලියන්න ගියත් ඔක පැටලෙන්නේ නැද්ද? අසංකේයයක් කියන්නේ 1 වලින් 140. අපිට ලියා ගන්නවත් බෑ. ඒ වගේ අසංකේයේව 4ක් තමයි සාරා සංකේය. අසංකේය 4ක්. තවත් ලක්ෂයක්. සාරා සංකේය කල්ප ලක්ෂය. ඔන්න ඔච්චර කාලයක් අපේ බෝසතාණන් වහන්සේ දස පාරමී විතරක් දීපංකර පාදමූලේ විවරණ ගත්ත තැන ඉඳන් පාරමී පුරාගෙන ආවා කියලා. බුදු වෙන්න. එතකොට හිතන්න කොච්චර කාලයක් අපිට නිකන් හිතන්නවත් බෑ. එච්චර කාලයක් පාරමී පුරාගෙන ඇවිල්ලා තමයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. ලේසි දෙයක් නෙවෙයි බුදු කෙනෙක් පහළ වෙනවා කියලා. ඒ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා දුර්ලභෝ බුද්ධෝත්පාදෝ. බුදු කෙනෙක්ගේ පහළවීම ලෝකේ අතිශයින්ම දුර්ලභයි කියලා. හැබැයි දැන් අපිට ඒ දුර්ලභ බුද්ධ ශාසනය ලැබුණද නැද්ද? දැන් අපිට ලැබිලා තියෙනවා. මොකක් හරි පෙර සසරේ පිනකට අපිට ඒ දුර්ලභ බුද්ධ ශාසනය ලැබුණා දැන්. දැන් අපිට ලැබිලා තියෙන්නේ. ඊළඟට බුදුරජාන් වහන්සේ තව උපමාවකින් පෙන්වුවා මනුස්ස ජීවිතයක් ලබන එක කොච්චර අමාරුද කියලා. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ නියසිලට පස් ටිකක් අරගෙන. නකසික කියලා සූත්‍රයක් තියෙනවා. නකසිකා කියන්නේ නියසිල කියන්නේ. පොළොවේ පස් වලින් නියසිලට පස් ටිකක් අරගෙන බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි සතර අපාය ඉපදී ඉන්න අපායගත සත්වයන් මහ පොළොවේ පස් තරම් කියලා හිතන්න කියනවා. මනුස්ස ජීවිත ලබලා ඉන්නේ මෙන්න මේ වගේ ටිකක් කියනවා. අනෙක් සත්වයන් එක්ක ගත්තොත් මනුස්ස ජීවිත ලබලා ඉන්නේ ඒ වගේ කියනවා. දැන් ඕක අපිට තේරෙන්නේ නැති නිසා අපිට එක පාට හිතෙන්නේ ඕක නම් කොහොමද පිළිගන්නේ? ඔය ඉන්නේ මිනිස්සු ඕන තරම්. බස් එක නගින්න ගියත් පිළිලා. පොලකට ගියාම පාර ඔය උද්ඝෝෂණ වල එහෙම පාරවල් වල එහෙම ඉන්න සෙනඟ පේනවන්නේ. එතකොට අපිට පේනවා මේ දහස් ගණන් ලක්ෂ ගණන් දැන් කෝටි ගණන් ඉන්නවා මිනිස්සු. ලෝක ජනගහනයේ කෝටි 700 පැනලා දැන්. ඔය ඉන්න මිනිස්සු කියලා හිතෙනවා. දැන් ඔබ ඔක මෙහෙම තේරුම් ගන්න. මනුස්ස ජීවිත ලබලා මේ ලෝකෙම ජීවත් වෙන්නේ කෝටි 700කට වැඩි. ලෝක ජනගහනය ඔය ලෝකෙම. අපි 800යි කියලා වැඩිපුරක් දාගමුකෝ. ඒක එතකොට අපිට බින්දු ගානෙන් හරි කියන්න පුළුවන් බෑද? පුළුවන්. එතකොට ලෝකේ මනුස්ස ජීවිත ලබලා ඉන්න ලෝක ජනගහනය අපිට බින්දු ගානකින් හරි කියා ගන්න පුළුවන්. අපි ලෝකේ පැත්තක තියමු. ඔබේ ඉඩම ඉන්න සත්තු ටික ඔබට ගණන් කරන්න පුළුවන්. කූඹි ගුලක් ගත්තා. වේය ගුලක් ගත්තොත් වර්ග අඩියක් හරගෙන යන කොච්චර සත්තු ඉන්නවද කියලා. එක අඹ ගෙඩියක් කුණු වෙන්න තියලා බලන්න ඉන්න පණුව ටික. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි විඥාන උපත් හොයාගෙන සැරිසරන්නේ අහසින් වැහි බින්දු වැටෙනවා වගේ කියලා. මහා වර්ෂාවකදී වහින වැහි බින්දු ටික හොයන්න පුළුවන් ගණන් කරන්න බෑ. ඒ වගේ විඥාන හැම වෙලාවෙම උපත් හොයා ඇදී සැරිසරනවා කියලා. මනුස්ස ලෝකෙට එන්න යමාරුව. අඹ ගෙඩියක් කුණු වෙන්න තියලා බලන්න විඥාන කීයක් ඕකට රිංග ගන්නවද කියලා. ලක්ෂ ගාණක් කපනකොට ඉන්න පණුව ටික ගණන් කරගන්න බෑ. අසූචි ටිකක් ඇති. ඒවට කියන්නේ තෙත් පරිසරයෙන් උපදිනේ. මව් කුසෙන් උපදිනවා, බිත්තර ඇතුලෙන් උපදිනවා, තෙත් පරිසරයෙන් උපදිනවා. මොකක් හෝ තෙත් දෙයක් ශ්‍රාවයක් ඇති උපතකට. අසූචි ටිකක් ඇති. ඒක අස්සට රිංගගෙන පණුවෙක් හැටියට කයක් හදා ගන්නවා. මඩ වතුර ටිකක් පල් වෙන දෙයක්, කුණු වෙලා යන දෙයක්. ඒක ඇතුළට විඥාන රිංගගෙන පණුවෙක් හැටියට කයක් හදා ගන්නවා. ඒ නිසා මේ සත්ත්ව පිරිස එක තැනක තියෙනවා දිවස්ලාභීන් අතර අග්‍රයි අනුරුද්ධ මහරහතන් වහන්සේ. අනුරුද්ධ මහරහතන් වහන්සේට දිවස් තියෙනවා හොඳට. උන්වහන්සේ පැන් එකක් වළඳන්න ගත්තා මේකේ ජීවීන් ඉන්නවා. බුදුරජාණන් වහන්සේට කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ වතුරේ ජීවීන් සත්තු ගොඩක් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා අනුරුද්ධ පෙරහංකඩෙන් හොඳට පෙරලා වළඳන්න කියලා. ඒක තමයි පෙරහංකඩයක් තියෙන්නේ. පෙරහංකඩෙන් පෙරලා ගත්තට පස්සේ උන්වහන්සේ දකිනවා ජීවීන් ඉන්නවා මේ වතුරේ. කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ජීවීන් ඒත් ඉන්නවනේ කියන පෙරහංකඩෙන් පෙරුවා. බුදුරජාණන් වහන්සේ කියනවා අනුරුද්ධ දිවසින් බලන්න එපා කියනවා. ඔබ පියවි ඇහෙන් බලලා පානය කරන්න කියනවා.
දිවසින් බැලුවොත් මේ බොන වතුර ටිකේ සත්තු ඉන්න ඕන තරම්. අපිට මොකවත් කරන්න බෑ. අඩියවත් තියන්න බෑ එහෙනම්. ධර්මයේ ওই කරණීයමෙත් සූත්‍රයේ සත්තු විග්‍රහයක් කරන මේ විදිහට. දීගාවා දීර්ඝ ශරීර ඇති සත්තු ඉන්නවා. මහන්තාවා මහත ශරීර ඇති සත්තු ඉන්නවා. මජ්ජිමාවා මධ්‍යම ප්‍රමාණ ශරීර ඇති සත්තු ඉන්නවා. රස්ස කියන්නේ කුඩා සත්තු ඉන්නවා. අනුක තූලාවා අනුක කියන්නේ පියවිය හැට පේන්නේ නැති සත්තු ඉන්නවා. අපි ඇස් දෙකෙන් පේන්නේ නැහැ. සමහරු අන්වීක්ෂයෙන් අද ඒක හොයාගත්ත නිසා බලලා කියනවා ඇත්ත නේනම් ඉන්නව නැහැ කියලා. හැබැයි බුදුහාමුදුරුවෝ ඒ අයව දැක්කේ දිවසින්. පියවිය හැට පේන්නේ නැති සියුම් සත්තු ඉන්නවා. අමනුෂ්‍ය නෙමෙයි, තිරිසන් සත්තු. අපි ওই සුත්‍ර ජීවීන් අරේ මේ කියලා කියන්නේ ඒ බුදුහාමුදුරුවෝ පෙන්නනවා අනුක කියලා. ඒ ජීවයක්. තූලාවා වටකුරු හැඩෙන් යුක්ත සත්තු ඉන්නවා. දිඨාවා ඒ වද්දිට්ඨා දැකලා තියෙන සත්තු වගේම ජීවිතේට නොදැකපු සත්තු ඉන්න ඕන තරම්. දැන් ওই සත්ත්ව විග්‍රහයම අරන් බලන්නකෝ. නිකම් පල් වෙන වතුර ටිකක ඉන්න සත්තු ටික ගණන් කරගන්න පුළුවන්. ඔය අපිට පේන තිරිසන් අපාය විතරයි මතක තියාගන්න. සතර අපාය කියලා ගත්තාම අපාය තව නිරේ අපි කවුරු ගණන් කරලා තියෙනවද? අපි දන්නේ නැහැ. කෝටි කීයක් ඉන්නවද අපි දන්නේ නැහැ. අපිට පේන්නේ නැහැ. പ്രേත අපාය කවුරු සංගණනයක් කරාද? නැහැ. ඒක අපි දන්නේත් නැහැ. අසුර අපාය මුහුදේ ඉන්න අමනුස්ස කොටසක් අසුරයෝ කියන්නේ. මාළු නෙමෙයි. අමනුස්ස යොදුන් 100 ගණන් විශාල දුක් විඳින අමනුස්ස කොටසක් ඉන්නවා කියන අසුර. ඒක දුක් විඳින අපාය. සතර අපායටයි තියෙන්නේ. තිරිසන් අපාය විතරයි පේන්නේ අපිට. සතර අපාය. පේන තිරිසන් අපාය වර්ග අඩියක ඉන්න සත්තු ටිකක්වත් අපිට ගණන් කරගන්න බෑ. එතකොට බුදුහාඳුරු පෙන්වුවේ මහණෙනි නියසිලට පස් ටිකක් කරන් පෙන්නවා. සතර අපායේ වැටි වැටි යන පිරිස අතරින් මනුස්ස ජීවිත ලබන්නේ මෙන්න මේ වගේ ටිකයි කියන්නේ. එහෙනම් දැන් අපි මේ දුර්ලභ මනුස්ස ජීවිතයක් ලබලාද නැද්ද? දුර්ලභ බුද්ධ ශාසනයකුත් ලැබිලා දුර්ලභ මනුස්ස ජීවිතයකුත් දැන් අපිට ලැබිච්ච. දැන් අර නියසිලට ආපු වෙලාව. දුර්ලභ කරුණු දෙකක් එකතු වෙලා තියෙනවා. තව දුර්ලභ කාරණයක් පෙන්නවා ෂණ සම්පත්තිය දුර්ලභයි කි. ෂණ සම්පත්තිය කියන්නේ මනුස්ස ජීවිතයක් ලැබිච්ච කෙනෙකුට බුද්ධ ශාසනයක් මුණ ගැහිලා බණහලා හිත පහදිනවා. හිත පැහැදිලා යාට අවංක උත්සාහයක් ඇති වෙනවා. නේ මං කොහොම හරි මේ ධර්මය අවබෝධ කරගන්න. අපායේ බයක් ඇති වෙනවා. කොහොම හරි මැරෙන්න කලින් සෝවාන්වත් වෙන්න තියෙනවනම් හිතෙන්නේ නැද්ද එහෙම? එහෙම හැඟීමක් ඇති වෙනවා. කොහොම හරි පිනක් කුසලයක් කරගන්න ඕනෑ කියලා හිතනවා. අවංක සිතුවිල්ලක් ඇති වෙනවා ධර්මයේ දියුණු කරන්න උවමනාව. ඒ උවමනාව තුල යා කර්මඵල විශ්වාසයෙන් සීල් රකින්නවා, බණ අහනවා, ධර්ම මාර්ගේ වඩන්න පටන් ගන්නවා. අන්න ඒකට කියනවා ෂණ සම්පත්තිය පහළ වෙනවා කියලා. දැන් බලන්න කෝටි 700ක් 800ක් විතර ඉන්න ලෝකේ ෂණ සම්පත්තිය ලැබිලා තියෙන කීයෙන් කී දෙනාටද? ඊටාම ස්වල්පයයි. ඒ නිසා මතක තියාගන්න ලීසි නෑ මේ. දැන් අපිට ලෝකෙ පැත්තක තියමු. ওই බෞද්ධ රටවල් ටිකයිනේ තියෙන්නේ. ලංකාව ගැන ගන්න ලංකාවේ ඉන්න කෝටි 2කට ටිකක් වැඩි. දෙකක් කියලා නිකන් ගණන් කරන්න හිතාගමු. 160ක් විතර ඉන්නෝනේ බෞද්ධයෝ. ඒ කියන්නේ 1 කෝටි 20 ලක්ෂයක් විතර කියලා නිකන් ගණන් හදාගන්න. ඔතනින් අන්‍යාගමික පැත්තක තියමු අපි. බෞද්ධ වෙලා ඉපදුනා. පන්සිල් ටිකක් රකින්නේ. ඇත්තටම පන්සිල් රකින්නේ. පොයකට හරි උපෝසතයක් රකින්න ඕනෑ කියලා උත්සාහයක් ගන්න. දවසකට එක බණක් දෙකක් හරි අහන්නේ. පිනක් කරගන්න ඕන කියලා උත්සාහයක් ගන්න. විනාඩි 10ක් හරි ඇස් පියාගෙන බුදුගුණ ටිකක් හරි හිතන ලක්ෂයක්වත් ඉඳීද? නෑ. එතකොට අපිට පේනවා මේ මනුස්ස ජීවිත ලැබුවත් බුද්ධ ශාසනයේ මුණ ගැහුණත් ෂණ සම්පත්තිය ලබනවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. ඒ ෂණ සම්පත්තිය ලැබුණොත් එයාට සුගතියක යන මාර්ගයක් විවර වෙනවා. ඒ නිසා ෂණ සම්පත්තිය පරිසර සාධක ටික ඇවිල්ලා තියෙනවා. බුද්ධ ශාසනය හම්බුණා, කල්යාණ මිත්‍ර සේවනයේ තියෙනවා. අද තරම් බණ ඇහෙන කාලයක් නෑනේ. මේ වැඩිහිටියයි හිතන්නකෝ අම්මලා එහෙම. ඔබේ පුංචි කාලේ මීට අවුරුදු 20කට විතර එහා හිතන්නේ. මෙහෙම බණ ඇහුවද කියලා මේ රටේ මෙච්චර බණ අහන්න තිබ්බේ නෑ. ඒ නිසා දැන් ලොකු අවස්ථාවක් බණ අහන්න තියෙනවා. එතකොට පින්වතුනි බුද්ධ ශාසනයක් දැන් අපිට හම්බෙලා තියෙනවා. දුර්ලභ බුද්ධ ශාසනය අපිට මුණ ගැහුණා.
දුර්ලභ මනුස්ස ජීවිතය ලැබුණා. හැබැයි ෂණ සම්පත්තියක් ඒකට අවශ්‍ය කරුණු හම්බෙලා තියෙන. බුද්ධ ශාසනය ලැබිලා තියෙනවා, මනුස්ස ජීවිතය ලැබිලා තියෙනවා, කල්යාණ මිත්‍ර සේවනයේ සද්ධර්ම ශ්‍රවණය ඔක්කොම තියෙනවාද? දැන් තියෙන්නේ අපි තුල ඇති කරගත යුතු කරුණු දෙකක් තියෙනවා එච්චරයි. ඒ තමයි යෝනිසෝ මනසිකාරයයි ධම්මානුධම්ම ප්‍රතිපදාව. ඒක බුදුහාමුදුරන්ටවත් බලෙන් දෙන්න බෑ කාටවත්. ඔය දේවදත්ත ගැන දැන් මෙන්න තරහකාරයෙක් නෙවෙන්නේ දේවදත්ත වෛර කරන්න ගත්තට බුදුහාමුදුර වෛර කරාද? නෑ. අනික යසෝදරාවගේ සහෝදරයා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි තථාගතයන් වහන්සේ මේ දේවදත්තගේ හිත තරම් වෙන කිසිම කෙනෙක්ගේ හිතක් දිහා අනේ මෙයා බේරගන්න පුළුවන්ද කියලා බුදු ඇසින් බලලා නැහැ කියන වෙන කවුරුත් දිහා ඒ තරම් නිතරම බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දේවදත්ත දිහා බැලුවා කියනවා මොහුව ගලව ගන්න බේර ගන්න ක්‍රමයක්. උපමාවක් කියනවා අසූචි වලක ගිලිච්ච කෙනෙක් ඉන්න වලකට වැටලා දැන් ගිලිලා. කරුණාවන්ත කෙනෙක් මේ වල වටේ කැරකි කැරකි බලනවා ඇඟිල්ලක්වත් උඩට ඇවිල්ලා තියෙනවා කොහෙන් හරි. ඇදලා උඩට ඇදලා ගන්න. මෙයාව බේර ගන්න, මතු කරලා ගන්න තැනක් තියෙනවද කියලා හැම වෙලෙම හොඳ සෝදිසියෙන් බලනවා වගේ දේවදත්තගේ හිත දිහා කුසල හිතක් තියෙනවද මොහුව බේරන්න කියලා හැම වෙලෙම බුදු ඇසින් බැලුවා කියන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරා තුම්හි කිච්ඡං ආතප්පං. මහණෙනි ඔබමයි මේක කරගන්න තියෙන්නේ. අක්ඛාතාරෝ තථාගත බුදුරජාණන් වහන්සේලා කරන්නේ මඟ පෙන්නන එක පාර කියන එක විතරයි කිය. දැන් අපිටත් පුළුවන් බණ ටික කියලා දෙන්න විතරයි. ඒ ධර්මයේ පිළිපදිනවද නැද්ද? ඒ අහන ධර්මයට අනුව ජීවත් වෙනවද නැද්ද කියන එක තනිකරම කාගේ දෙයක්ද? ඒක තමන්ගේ දෙයක්. ඒ නිසා යෝනිසෝ මනසිකාරයයි ධම්මානුධම්ම ප්‍රතිපදාවයි ඔබ තුල ඇති කරගන්න පුළුවන් වුණොත් ඔබට ප්‍රතිඵල කරා යන්න පුළුවන්. මතක තියාගන්න මේ බුද්ධ ශාසනයේ ධර්මය අවබෝධ කරගන්න චරිත දිහා ගත්තොත් මේ උපදිනකොටම සෝවාන් වෙච්ච අය නෙමෙයි. නොයේක් වැරදි අඩුපාඩු තිබ්බ මිනිස්සු ධර්මය අවබෝධ කරගත්තා. සමහර අය යෝනිසෝ මනසිකාරයේ නැමැති කුසලතාවේ සසරේ පුරුදු කරලා සසර පින තිබ්බයි හිටියා. ඒ ජීවිතේ බුදුහාමුදුරන්ට බැන බැනා හිටපු අය හිටියා. සෝවාන් වුණා. ඇයි? යෝනිසෝ මනසිකාරයේ නිසා. එක බමුණෙක් බුදුහාමුදුරන්ගේ කාලේ මේ බමුණ උදේ ඉඳන් බුදුහාමුදුරන්ට බයිනවා. දවසක් පිරිසක් අතරට ඇවිල්ලා කිව්වා ඕම් බලාපන් ওই ශ්‍රමණ බවත් ගෞතමයන්ට මං හොඳ පාඩමක් උගන්වනවා කියලා දැන් කට්ටියටත් කියලා ආවා ජේතවනයේට. දැන් පාඩම උගන්වන්න එන කෙනා ඉන්නේ රඟපාගෙන නෙමෙයිද? බොහෝම සද්ධාවෙන් වගේ ඇවිල්ලා වැඳලා පැත්තකින් ඉඳලා ස්වාමීනි හෙට දවසේ ඔබ වහන්සේ මගේ නිවසට දාණයට වඩිනසේක්වා කියෝ. බුදුරජාණන් වහන්සේට බුදු ඇසින් පේනවා අනාගතේ වෙන දේත් පේනවා. බුදුරජාණන් වහන්සේ බැලුවේ ඔහුට ධර්මාවබෝධයට පිනක් තියෙනවද? සසරේ කරපු පිනක් තියෙනවා, සෝවාන් වෙන්න පින තියෙනවා. ආරාධනෙ පිළිගත්තා. ඔහු දැන් බුදුහාමුදුරන්ට ආරාධනා කරලා ජේතවනෙන් එළියට ගිහිල්ලා මිනිස්සුන්ට කිව්වා මෝඩ ශ්‍රමණයා මට අහු වුණා කියලා. ඔය බුදු වුණා කිව්වට ඕම් බලන්නකො මං හිට දෙන දානි කියලා දැන් කට්ටියටත් කියලා ගියා. ගිහිල්ලා දැන් ලෑස්ති කරලා තිබ්බ දානේ ලෑස්ති කරලා. පහෝදා බුදුරජාණන් වහන්සේ පාත්‍රය අරගෙන නිවසට වැඩියා. ස්වාමීනි වඩින්න කියලා ආසනයක් පනවලා මේසෙ උඩ ඔක්කොම තියලා භාජන වහලා ස්වාමීනි මේ මේසෙ උඩ තියෙන ඇති තරම් බෙදාගෙන වළඳන්න කිව්වා. මොනවද? අසූචි පුරවලා. අර භාජන ඔක්කොටම අසූචි පුරවලා වහලා. ඔන්න ඒ කාලේ බුදුහාඳුරන්ට නිවසට ආරාධනා කළ දානෙ දීපු බමුණු. බුදුරජාණන් වහන්සේ වදාලා බ්‍රාහ්මණය ඔහොම වාඩි වෙන්න කිව්වා. ඉතින් බිම වාඩි වුණා. ඊට පස්සේ බුදුහාඳුර අහනවා ඔබට ආරංචියක් එනවා ඔබේ නෑ යාළුවෙක් හිතවතෙක් කවුරු හරි ළඟම කෙනෙක් හදිසියෙම ගෙදරට එනවා කියලා ආරංචියක් ලැබෙනවා. එතකොට අපි මොකද කරන්නේ? බුදුහාඳුර ඔහුගෙන් අහනවා. මොකද කරන්නේ අපේ ගෙදරකට එම ආවොත් නෑ එක්. සංග්‍රහයක් හදනවද නැද්ද? මොනවා හරි ටිකක් හදනවනේ. ඉතින් ඔහු කියනවා ස්වාමීනි අපි ඉතින් නෑදෑයෙක් නම් හිතවතෙක් නම් සංග්‍රහයක් ලෑස්ති කරනවා කියලා. බැරි වෙලාවත් එනවා කියපු මිනිහා ආවේ නෑ. ඇවිල්ලා කලබලෙම මට යන්න තියෙනවා අනේ කාලාවේ දැන් බෑ කියලා යනවා. එතකොට මොකද කරන්න කියලා ඇහුවා. ස්වාමීනි ඉතින් මහන්සි වෙලා හදාගත්ත දේවල් ඉතින්
ඒ අය ආවේ නැත්නම් පිළිගත්තේ නැත්නම් අපි ඒව භුක්ති විඳිනවා කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා එහෙමනම් බ්‍රාහ්මණය ඔබ බොහෝම මහන්සි වෙලා හදාගත්ත මේ සංග්‍රහයත් ඔබම භුක්ති විඳින්න කිව්වා. අන්න ලැජ්ජාවක් ඇති වුණා. බිම බලාගෙන අනේ ස්වාමීනි මට සමා වෙන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ එහෙමම ධර්ම කතාවට හැරිලා දහම් දෙසුවා. අහාගෙන හිටියා. හිත එකඟ වුණා. දේශනාව අවසන් වෙනකොට සෝවාන් වුණා. ඊළඟට බුදුරජාණන් වහන්සේව මරන්න ආපු දුනු ශිල්පීන් ටික අජාසත් රජුරෝ දේවදත්ත හාමුදුරුවොත් එක්ක එකතු වෙලා බුදුහාමුදුරුවෝ මරන්න සැලසුම් කර අජාසත්තගේ දුනු ආයුධවල බුදුරජාණන් වහන්සේට ඉලක්ක කරලා විදින්න විස කවපු ඊතලයක් අරගෙන ආපු දුනු ශිල්පියත් බුදුහාමුදුරන්ගෙන් බණහල සෝවාන් වුණා. ඔහු දුන්න ඊතලය වීසි කළ වැඳ වැටුණා. අනේ ස්වාමීනි මං රාජකාරියක් ඉෂ්ට කරන්න ආව මිසක් මගේ කැමැත්තෙන් ආපු ගමනක් නෙමෙයි කිව්වා. ඔහුත් බණහල සෝවාන් වුණා. එතකොට අපිට පේනවා කෙනෙක්ගේ හිතේ ධර්මාවබෝධයට උත්සාහය වීරිය තියෙනවා නම් එයාට ධර්මාවබෝධය කරා යන්න පුළුවන්. මේ බුද්ධ ශාසනයේ ධර්මය අවබෝධ කරගත් සමහර චරිත ගැන ගත්තහම පුදුම හිතෙනවා. සමහරු හොරු ගම් පහරපු හොර නායකයෝ ඒ පිරිසම පැවිදි වෙනවා බණහල රහත් වුණා. මහා දරුණු අපරාධකාරයෝ දැන් අඟුලිමාල ලේසි පහසු කෙනෙක්ද? 100,000 ගණන් මිනිස්සුන්ව මරපු තමන්ගේ මුළු ඇඟම ලේ වලින් තෙත් වෙලා ගිය පලාතක් බය කරගෙන නම කියනකොට මිනිස්සු බයයි. පලාතේ ගෙවල් දොරවල් අතහැරලා මිනිස්සු ගියා අන්තිමට. අඟුලිමාල කියපුවාම මිනිස්සු නිකන් වෙවුලනවා. මලමුට්ට පහ වෙන ඇඳුම් වල. එච්චර පලාතක් බය කරගෙන හිටපු දරුණු මිනිමරුවට අද කොහොමද? අඟුලිමාල හාමුදුරුවන්ගේ පිරිත අවුරුදු 2500 ගාණක් ගිහිල්ලත් අද මේ පිරිතේ ආශිර්වාද ලැබනවද නැද්ද? අදටත් දරුවෝ ලැබෙන්නේ නම්මලයි පිරිතේ ආශිර්වාද ලැබනවා. අද උන්වහන්සේගේ පුංචි ධාතුන් වහන්සේ නමකට ධාතුන් වහන්සේලා කියන්නේ උන්වහන්සේගේ මේ අස්ථි ශරීරේ කොටසක්. ඒ අස්ථි කොටසක්. අද ඒ අස්ථි කොටසට දෙව් මිනිසුන් සාදුකාර දීදී වඳිනවා, චෛත්‍ය හදනවා, ඒවා තැම්පත් කරලා. ඒ කාලේ කොහොමද? අස්ථි කොටස නෙමෙයි මුළු ශරීරෙටම. මිනිස්සු පින්ඩපාත යනකොටත් ගල් වලින් පොළු වලින් ගැහුවේ. අන්න එනවා අපේ අයියා මරලා ඇඟිල්ල කපපු එක. අන්න අරෝ තමයි අපේ බාප්පටයි අම්මටයි කොටලා ඇඟිලි කැපුවේ. ගහපල්ලා කියලා මිනිස්සු ගහනවා. සාප කරන්න දැන් පවුලේ කවුරු හරි නෑදෑයෙකුට කොටලා මැරුවනම් ඒ කාලේ අර දරුණු මිනිමරුව වෙච්ච කාලේ මිනිස්සු මතක් වෙන වාරයක් පාසා යදිනවා, සාප කරනවා. කී දහහක් මිනිස්සු බනින්න යදින්නේ නැද්දනේ? එතකොට එච්චර දරුණු පුද්ගලයෙකුට පුළුවන් වුණා දෙව් මිනිසුන්ගේ වන්දනා ලබන පූජනීය චරිතයක් වෙන්නේ. එහෙනම් අපිට පේනවා අපිට ධර්මයේ ඔස්සේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන්. ඕනෑම කෙනෙකුට ජීවිතේ වෙනස් කරන්න පුළුවන්. මේ ජීවිතේ වෙනස් වෙන්න බැරි කාටද? ආනන්තරී අකුසලයක් වෙලා නම් එයාට අමාරුයි. අර අකුසලේ බලවත්. ඒ අකුසලෙන් වැහෙනවා. හරීම සංවේදී සිදුවීමක් මීට අවුරුද්දක් කහමාරක් වගේ ඇති. එක පුතෙක් අවුරුදු 22ක් විතර ඇති ළමයා. අතුරුගිරියට දවසක් ඇවිල්ලා ඉතින් මේ මාව හම්බෙන ওই මිනිස්සු හම්බෙන මම දවස් දීලා තියෙනවා. ඉතින් ඇවිල්ලා කතා කරන්න ඇවිල්ලා මට හාමුදුරන්ගේ කකුල් දෙක අල්ලලා වඳින්න ඕන කිව්වා. පුතෙක්නේ මං කිව්වා කමන්නේ කියලා. ඔළුව තියාගෙන අඬනවා. ඉක්කි ගග හඬනවා. පස්සේ මං ඉතින් ඔළුව අත ගාලා මං ඇහුවා ඇයි දරුවෝ කියලා. වැඩක් නෑ හාමුදුරනේ මං අපායි කිව්වා. මං ඉතින් ගණන් ගත්තේ මං hina වෙලා කිව්වා පුතේ එහෙම අපාය යන්නේ නෑනේ. තාම ඔයා මනුස්ස ලෝකෙනේ. ඒ නිසා ඔයාට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයා කියන්න මං උදව් කරන්න. අඬාගෙන දිව්වා. දොරත් අරගෙන ගේට්ටුවෙනුත් ගිහිල්ලා මං එළියට එනකොට ගිහිල්ලා. ඊට පස්සේ ආයි මාස 4-5කට පස්සේ ආවා ඒ ළමයා. ඇවිල්ලා ඒත් අඬනවා. ඊට පස්සේ මං දන්න නිසා මං කිව්වා මට මතකයි ඔයා කලින් ආවා. පුතේ ඔහොම චුට්ටක් ඉන්න. ඔයාට මොකද්ද තියෙන ප්‍රශ්නේ කියලා. ඊට පස්සේ කිව්වා බුදුහාමුදුරන්ටවත් මාව බේරන්න බෑ කිව්වා. ගොඩක් බරපතල වෙන්න එපානේ. බුදුහාමුදුරන්ටවත් මාව දැන් බේරන්න බෑ කිව්වා. මං ඉතින් hina වෙලා කිව්වා පුතේ එහෙම බැරි වෙන්න විදියක් නෑ. මේ දහස් ගණන් මිනිහ මරපු අඟුලිමාලලා රහත් වුණා. ඒ තමන්ගේ වීරිය තුළ ඕනෑම කෙනෙකුට වීරියෙන් අකුසලයක් ප්‍රහාණය කරන්න පුළුවන්.
ඔයාට ලොකු ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයා හොඳට අඩු ගානේ පැවිදි නොවුනත් ආරාමයකට හරි වෙලා උපාසකයෙක් හැටියට දසසීල් වෙලා හරි ගිහිව හරි ඔයා ගුණධර්ම පුරාගෙන ධර්මයේ වඩන්න. කුසල් බලවත් වෙනකොට අකුසල් යට යනවා. වැඩක් නෑ හාමුදුරුවෝ මං අපායි තමයි කියනවා. කියලා ආය අඬාගෙන කොල්ල දීවා. ඊට පස්සේ දවසක් ආවා. ආපු වෙලාවේ මට මතකයි ඒ ආවහම හැම වෙලෙම කියන හාමුදුරනේ මට චුට්ටක් වඳින්න ඕන කියන. හාමුදුරුවෝ මට ආශිර්වාදයක් කරන්න කියන එච්චරයි. ඊට පස්සේ මම දැන් කට්ටිය හිටියා. ඒ කට්ටියත් එළියට යවලා තනියෙන් අරගෙන මාව හම්බෙන තැනදී මං කිව්වා පුතේ ඔයන කවුරුත් ඔයාගේ කතාව අහගෙන නැහැ. ඔයා ඕන දෙයක් මට කියන්න. ඊට පස්සේ ඉතින් අඬලා සමහර කර්ම විපාක කියන්නේ බේරෙන්න බැරි ඒවා වෙනවා මිනිස්සුන්ට. කියනවා පුංචි කාලේ අම්මයි තාත්තයි යකා යක්ෂණී වගේ කියෝ. දන්න කාලේ ඉඳන් හැමදාම ගෙවල් වල රණ්ඩු. ළමයින්ට ගහනවා කිය අහුවෙච්ච එකකින් දමලා ගහනවා කියෝ. තාත්තා බීලා ආවහම ගෙදර බඩුවක් මුට්ටුවක් නැහැ කියෝ. එක සැරයක් ගහලා අම්මගේ අතක් කඩලා තිබ්බා කියෝ. ඊට පස්සේ අම්මට මැහුම් ගානක් දාන්න ඔළුව පැලුවා කියෝ. ඉතින් මේ පොඩි ළමයා අවුරුදු 15 වෙනකොට නංගි පැනලා ගියා කියව තාත්තගේ කරදර නිසාම ගුටි කාලම ඊට පස්සේ පැනලා ගිහිලා කවුරු හරි එක්ක. දැන් මේ ළමයා විතරයි ඉන්නේ. එතකොට ඊයේ දරුවා කියනවා ඉතින් දවසක් අම්මත් එක්ක රණ්ඩුවක් වෙලා අද මේ කියෝ මරනවා කියලා අම්මට ගහලා ගියා කියෝ බොන්න. දන්නවා දැන් බීලා ආවහම රැට ලොකු ප්‍රශ්නයක්. මේ ළමයට මම හිතනවා අවුරුදු 15ක් 16ක් වගේ ඇති වෙනකොට. කිව්වා ඉතින් ආඳුරනේ මට තාත්තා බීලා එනකොට ඇඳුම් වල මල මුත්‍රා වෙනවා කිච්චරකට බයයි. පිහියක් අහුනොත් පිහියෙන් ගහනවා කියලා ළමයට හරි. සමහර පව්කාරයෝ ඉන්නවා ඒ වගේ සසර හතුරු. ඊට පස්සේ ඒ ළමයා කියනවා දැන් බීලා එනකොට අන්තිමට දොර අස්සට රිංගුවා කිව්වා. එක පාට රිංගන්නේ කොහෙද එක්ක බයට දොර අස්සට රිංග ගත්තා කියනවා. ආපු ගමන් අම්මව අල්ලගෙන අම්මගේ ඔළුව බිත්තියේ ගහලා අම්මව බිම දාගෙන අම්මගේ බෙල්ල මිරි කරනවා කියනවා. මේ ළමයාට දොරාසෙන් පේනවා අම්මගේ බෙල්ල මිරි කරනවා අම්මා අතපය බිම පොළේ ගහනවා පණ යනවා වගේ. කරුමේ කියන්නේ ඇදාසේ තිබ්බ පොරව. තේරෙනවනේ මොනවද? අම්මා බේර ගන්න ගැව්ව පොරවෙන් තාත්තට. පොරවේ කැරකිලා වැදුනේ අනිත් පැත්ත. එහෙම නහයෙන් කටින් ලේ දාගෙන වැටුණා තාත්තා. ළමයා පොරව දාලා පැනලා දිව්වා. ඉස්පිරිතාලට ගෙනිච්චා. දවස් 2කට 3කට පස්සේ තාත්තට සිහිය එනවා යනවා කනෙන් ලේනවා නහයෙන් ලේනවා. සිහිය ආවට පස්සේ තාත්තා කියලා තියෙනවා මගේ පුතා නෙමෙයි. යන්තම් මොලේ පෑදුනා කොහොම හරි ළමයා බේරුවා. වෙන තරහක මට දැක්කොත් අඳුරන්න පුළුවන් කියලා ගහපු කෙනා. ටිකට් කපලා ගෙදර ආවා සිහි නැතුව වැටෙනවා ලේ යනවා ඔහොම ඉඳලා කොහොම හරි තාත්තා මැරුණා කියනවා. දැන් බලන්න කර්මයෙන් කැරකිලා ආපු හැටි. ඊට පස්සේ ඉතින් මම නීතියෙන් බේරුණත් කොහෙන් බේරුණත් කර්ම විපාකයෙන් බේරෙන්න පුළුවන්. ඒ ළමයා කියනවා හාමුදුරනේ දැන් බණ අහනවා හොඳට බණ අහනවා පුදුම විදියට බණ අහනවා. කැලණිය චෛත්‍ය ළඟ එළි වෙනකන් ඇරලා තියෙන ඕන කෙනෙකු රැට ගිහිල්ලා වැඳලා කරලා ඉන්න පුළුවන්. ඒ ළමයා කියනවා හාමුදුරනේ මං සතියකට සැරයක් සති දෙකකට සැරයක් ගිහිල්ලා බෝධියත් ඇඳලා චෛත්‍ය මළුවේ එළි වෙනකන් අඬනවා කියලා චෛත්‍ය දිහා බලාගෙන. දැන් මේ ළමයා දන්නවා කොච්චර බණ ඇහුවත් ඊළඟට Tamanට සුගතියක් නැහැ කියන එක දන්නවා. ඊට පස්සේ ඉතින් මම නිකන් කිව්වා පුතේ ඔයා ඒ වෙලේ අම්මව බේරන්න නේද? නෑ හාමුදුරනේ මට කේන්ති ආවා කිව්ව තාත්තා මරන්නම තමයි කිව්ව ගැහුවේ. ඒ වෙලාවට එන චේතනාවනේ බලවත්. ඒ නිසා හිතේ ස්වභාවය කියන්නේ දැන් බලන්න අර අහිංසක ළමයා කර්මානුරූපීව කැරකිලා ගියේ නැද්ද අකුසලයකට? කර්මය කියන්නේ ඒ වගේ. අනුන්ගේ රණ්ඩු බේරන්න ගිහලා මේ අහක ඉන්න මිනිස්සු අමාරු වැටෙන්නේ නැද්ද? එක්ක ගුටි කාලා මැරලා තියෙන්නේ රණ්ඩුවක් බේරන්න ගිය මිනිහා. කිසිම ප්‍රශ්නයකට අදාළ මිනිහෙක් නෙමෙයි. හැබැයි සසරේ කර්ම විපාකයක් තිබ්බොත් මොන ක්‍රමෙන් හරි ඒක පැටලිලා එනවා. දැන් ওই මුගලන් හාමුදුරුවන්ට උන්වහන්සේ බලනවා පෙර සසරේ කල්ප ගණන් ආපස්සට. හැම ආත්මිකම ආවිෂ ගෙවෙනකොට ගුටි කන්න ක්‍රමයක් පෑදෙනවා කියලා. මොන ක්‍රමෙන් හරි එක්ක අනුන්ගේ ප්‍රශ්නයක් අහක යන එක පෑදිලා ඇවිල්ලා කොහෙන් හරි ගුටි කන්න ක්‍රමයක් පෑදෙනවා.
ඒ නිසා මතක තියාගන්න සසරේ කර්ම විපාක අපි දන්නේ අද මෙහෙම හොඳට වාඩි වෙලා හිටියට මේ බණ ඇහුවට අපි පෙර සසරේ කරපු ඒවා මොන විදිහට මොන වගේ වෙයිද මොන වගේ කර්ම විපාක මූණ දෙන්න වෙයිද අපි දන්නවද? අපි දන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අප්‍රමාදී වෙන්න. මේ අපි ඉන්න අනතුර අපි ඇත්තටම ටිකක් හරි අපිට වැටහෙනවා නම් බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ සසර ගමනේ අනතුර කෙනෙකුට වැටහෙනවා නම් හිස ගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සි වෙනවා වගේ. ආයුධයකින් පහරක් කාපු කෙනෙක් තුවාලයක් සනීප කරගන්න වෙහෙසෙනවා වගේ. මොන වැඩ තිබුණත් ධර්මාවබෝධයට වීරිය වඩනවා කියලා. දැන් අපිට ඇත්තටම මේ බණ අහගෙන ඉන්නකොට හිතෙනවා අම්මෝ සසර හදිසියවත් මැරෙනොත් අකුසලයක් බලවත් වුණොත් කොහේ යයිද කොහොම හරි පිනක් කරගන්න ඕනේ කියලා හිතෙනවා. හැබැයි ආයි ටිකකින් ඕක අමතක වෙන්නේ නැද්ද? ඒක තමයි අවිද්‍යාවේ ලක්ෂණය. අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා ඉන්නේ. අවිද්‍යාව නීවරණානම් තණ්හා සංයෝජනානම් කියලා. අවිද්‍යාවෙන් අපි වැහිලා තණ්හාවෙන් බැඳිලා ඉන්නේ. දැන් බලන්න අපි සමහර ලෙඩු දකින්නවන්නේ. අපි ස්පිරිතාලයකට ගියාම ලෙඩේ දැක්කහම දැක්ක ගමන් හිතෙනවා අම්මෝ මෙහෙමනම් ඕනේ නැහැ. මෙච්චර නම් දුක් විඳ විඳ ඉන්න ඕනේ නැහැ. හිතෙන්නේ නැද්ද? සමහර අය දැකලා විඳෝන හැටි දැක්කහම හිතෙනවා. හැබැයි ඒ තත්වයට පත් වෙන කෙනා කීයටවත් කැමතිද? එයා අතහරින්න කැමති නැහැ. එයාගේ කකුල් දෙක කුණු වෙලා නම් කකුල් දෙක කපන්න එයා කැමති වෙනවා. අත් දෙකටත් ප්‍රශ්න ඇවිල්ලා නම් අතත් කපන්න කැමති වෙනවා. අත් දෙකමත් කපන්න කැමති වෙනවා. බෙල්ලෙන් කපලා මේ කඳ නැතුව බෙල්ල විතරක් ඉන්න පුළුවන් නම් එහෙම ඉන්න බෑනේ. ඒත් කැමති වෙනවා. එහෙම හරි ඉන්න එහෙම ඒක තමයි මේ අවිද්‍යාවේ ලක්ෂණය. ඒ නිසා ජීවිතවල ස්වභාවය සමහරු කොච්චර ඇට සැකිල්ල වුණත් මොනතරම් ලෙඩ රෝග හැදුනත් මොනතරම් වයසට ගියත් කොච්චර කරදර ඇති වුණත් මොකද අපි ලෙඩ බලන්න ගිහිල්ලා තියෙන සමහර අය පව් අපි ගියාම බණපදයක් අහන්නේ අනේ හාමුදුරනේ මට මැරෙන්න බෑ අනේ හාමුදුරනේ මට මැරෙන්න බෑ ළමයින්ටත් වඳිනවා. ඒක අම්මා කෙනෙක් මීට අවුරුදු ගාණක් මම ওই කොළඹ ස්පිරිතාලයක පෞද්ගලික රෝහලක ඒ අම්මා ළමයි තුන් දෙනෙක්ද කොහෙද ළඟ හිටියා. අනේ ලොකු පුතේ මට මැරෙන්න බෑ පුතේ මාව බේරගන්න පුතේ කියලා. අනේ දුවේ මට මැරෙන්න බෑ අර රටේ ඉන්නේ කාට ඉන්න කියාපිය ඌ හරි මාව බේරගනි ඌට කීවද කියනවා. මන් දොර ඇරලා මං ඉතින් ගිහින් බලාගෙන හිටියා කොහෙන් බන කියන්නද. ඊට පස්සේ ඒ ළමයි කිව්වා අම්මේ හාමුදුරු වැඩිය අම්මා බය අනේ බුදු හාමුදුරනේ මට මැරෙන්න බෑ කිව්වා. මං කිව්වා මේ බුදු හාමුදුරු නෙමෙයි. ඊට පස්සේ බන කියන්න දෙන්නෙම නැහැ. 3-4 ක්‍රමයකට බන කියන්න හැදුවා. එක ක්‍රමයකටවත් බන කියන්න බෑ. බන කියාගෙන යනකොට මැදින් පනිනවා. අනේ හාමුදුරනේ මට මැරෙන්න බෑ අනේ මැරෙන්න බෑ කියලා. ඊට පස්සේ චුට්ටක් බැලුවත් 3-4 ක්‍රමයක් බලලා මම්ම ටිකක් කල්පනා කරලා අලුත් බණක් හදාගත්තා. තහනම් වචනේ මරණය. මං ඉතින් ඔය වටින් ගොඩින් වෙන විස්තර ටිකක් කිව්වා. මං කිව්වා හරි අම්මා මේක අහගන්නකෝ. අම්මා ඉස්සර රජවරු ගැන අහලා ඇති. මැරුණා කිව්වේ නෑ. පොළොව හාරලවත් හොයන්න තියනවද? නෑ. සිටුවරු හිටියා, සක්විති රජවරු හිටියා. ඉතින් මං ඔහොම කියලා බුදු ගුණ ටිකකුත් කියලා ඉතින් මං කිව්වා අම්මා බුදු ගුණ සිහි කරන්න. ඔය දජග්ග සූත්‍රය තියෙනෝනේ අපිට බයක් ආවොත් තැති ගැදීම. දැන් අම්මට තියෙන්නේ බයක් තියෙන්නේ. ඒ වෙලාවට අපි කරන්න ඕනේ භයංවා චම්මිතත්තංවා ලෝමහංසුවා. අපිට බයක් තැති ගැනීමක් ආපු ගමන් මොකද කරන්න ඕනේ? බුදු ගුණ හිතන්න. ඉතින් මං ඔහොම කරුණ ටිකක් කියලා මං ඉතින් වෙන ගණන් නොගෙන මං ඉතින් hina වෙලා අම්මා බය වෙන්නේ මොකටද කියලා මං ඊට පස්සේ ඉතින් මේ අම්මා හිනත් වුණා. හොඳට හිනහත් වුණා. ඊට පස්සේ වැඳගත්තා. ඉතින් ඔළුවත් හොල්ල මං කියන බණ ටිකත් අහගෙන හිටියා. මාත් ඉතින් විනාඩි 10ක් විතර බණ ටිකක් කියලා මං ඉතින් බොහොම ආදරෙන් ඇහුවා දැන් ඉතින් අම්මට තේරෙනව නේද ජීවිතේ හැටි කියලා. ඒ වුණාට හාඳුන්නේ මට නම් මැරෙන්න බෑ කිව්වා. මොනවා කර මං වැටිච්ච අමාරුව මමත් පැනගන්න එපා එතනින්. ඊට පස්සේ මම බැලුවා මේක හරියන්නේ නැහැ. ඉතින්
බෑග් එකේ පිරිතුල් කෑල්ලක් තිබ්බා. ඒක අරගෙන ගැට ගැහුවා ඕම් බය වෙන්න එපා කියලා. එහෙම එළියට ආවා. මට ඉක්මනට යන්න තියෙනවා කියලා මං එතනින් පැනගත්තා. අන්ත අසරණයි. මැරෙන්න වැටෙනකන් ධර්මයක් සිහි කළා නැත්නම් මරණ මංචකයේ අන්ත අසරණයි. පොඩි ළමයි වගේ අපිට බේරන්නත් බෑ. සමහරව අපිට බණ කියන්න දෙන්නෙත් නෑ. ගියහම ඒ නිසා හරි අසරණ වෙනවා මිනිස්සු ජීවිතවල. එහෙම වෙන්නේ නෑ ජීවත් වෙලා ඉන්න කාලේ. ඒකයි කියන්නේ ආචින්න කර්ම කියලා. මරණ මංචකේ බලවත් වෙන කර්මයක්. ආසන්න කර්මයක් හැටියට විශේෂයෙන් කුසල් මැඩලගෙන අකුසලයක් හරි අකුසල් මැඩලගෙන කුසලයක් මරණ මංචකයේ විශේෂයෙන් බලවත් වුනේ නැත්නම් මරණ මංචකයේ මතුවෙන කර්ම තමයි ආචින්. ආචින්න කියන්නේ නිතර අපි පුරුදු කරපු දේ. කාලයක් බුදුගුණ මානසිකාරි බුදුගුණම හිතන්න පුරුදු වෙලා නම් මරණ මංචකයේ බුදුගුණ සිහි වෙනවා. කනට කරලා නිකන් කිව්වත් අම්මා බුදුගුණ ටික හිතා ගන්න කියලා අනේ සාදු කියලා වැඳ ගන්න අය ඉන්නවා. සමහරු ඉන්නවා බුදුගුණම හිත මේ අපි ළඟ ඉඳලා අපවත් වෙච්ච හාමුදුරුවෝ කීප නමක් ඉන්නවා. බුදුගුණම හිත පණ ගියා ඉන්නවා. එක නායක හාමුදුරුවෝ කෙනෙක් අපවත් වුණා. එහෙම අත් දෙක පපුවේ වැඳගෙන බුදුගුණ කී එහෙම බලනකොට පණ ගිහිල්ලා. ඒ වගේ ඒ කාලයක් බුදුගුණ සිහි කරපු නිසා මැරෙන්න වැටෙනකන් මං ඒක ඒ වෙලේට කරගන්නම් කියලා හිටියන කරගන්න බෑ. කාලයක් සිල් රකින්න. හොඳට පන්සිල් ටික හරි රකින්න. නිතර තමන් දිහා බල බල හිතන්න. මං හොඳට සිල් රකින්න කෙනෙක්. මං සිල්වත් ජීවිතයක් ගත කරන කෙනෙක්. මං මේ වගේ ගුණ ධර්ම පුරන කෙනෙක්. එහෙම හිතන්න. එහෙම කාලයක් සිල් රකින්නකොට ඒ සීලේ භාවනාවක්. ඒකට කියන්නේ සීලානුස්සති භාවනාව. ඒක තමන්ට ලොකු බලයක් වෙනවා. මරණ මංචකෙත් පුදුම සතුටක් ඇති වෙන්නේ මං හොඳට සිල් රැක්කා කියලා හිත ශක්තිමත් වෙනවා. ඊළඟට සුතවත්කම. දවසකට එක බණක් දෙකක් හරි අහන්න. පැය 24 බණ අහන්න බෑනේ අපිටනේ. ගෙවල් වල වැඩ තියෙනවා. හම්බ කරගන්න ඕනේ, ජීවත් වෙන්න ඕනේ. පැය 24 බණ අහන්න බෑ. අඩු ගානේ විවේකයක් ආපු වෙලාවක එක බණක් දෙකක් හරි දවසකට වොමනාව තියෙන කෙනාට අහන්න පුළුවන් නේ. ඕමනාව තියෙනවා නම් අහන්න පුළුවන්. එක බණක් අඩු ගානේ බණ දෙකක් දවසකට නිදා ගන්න කණින් බණක් අහලා ධර්මයේ සිහි කර කර නිදා ගන්න. අන්න පුරුදු වුණොත් ඔබටම අවුරුද්දක් දෙකක් යනකොට තේරෙයි කොච්චර ජීවිතේ ධර්මයේ තුල වෙනස් වෙනවද කියලා. සමහර චරිත අපි ළඟට එනවා මේ ළඟදි දරුවෙක් ආවා පච්ච කොටලා නහයත් විදලා ඇහි බැමත් විදලා දැකලා ඇතිනේ එහෙම චරිතයනේ. ඇහි බැමෙනුත් දාලා මේ කරාමු දාලා ඇහි බැමට. එතකොට හතර වටේ පච්ච කොණ්ඩේ පාට කීපයක් කොණ්ඩේ. අපිට නිකන් දැක්ක ගමන් හිතෙන්නේ එක්ක මේ රස්තියාදුකාරේ මත් කුඩු වලට ඇබ්බැහි වෙච්ච කෙනෙක්. අපි එහෙමයි හිතන්නේ. ඇවිල්ලා වැදලා කිව්වා හාමුදුරනේ මං ඉස්සර ගොඩාක් වැරදි වැඩ කරා කිව්වා. මං දැන් හොඳට බණ අහනවා දවසකට බණ 3-4ක් අහනවා. ඔබ වහන්සේලාගේ බණ අහලම මං හරියට පන්සිල් රකින්නවා කිව්වා. මාව දැකලවත් නැහැ ටීවී එකකින් දැකලා ඔය ගුවන් විදුලියකින් බණක් අහලා තියෙනවා. පින තියෙන කෙනා මොන විදිහට හිටියත් බාහ්‍ය දාරුචීරිය රහත් උනේ මේ බිම් බලාගෙන උපාසක ස්වරූපයෙන් ඉඳලාද? දරපතුරු ටිකක් ඇඳගෙන කේස් රැවුල් වවාගෙන පිස්සෙක් වගේ දුවගෙන ගියේ පාරේ. එක බණපදේ අහලා පාරේ දන ගහගෙන ධර්මයේ විමසුව රහත් වුණා. පෙර පින තියෙන කෙනා කොතන ඉන්නවද කියලා හොයන්න බෑ. බුදුහාඳුරන්ගේ කාලේ අර අසූචි කද කරගහගෙන ගිය සුනීතලා සෝපාක. ගෙවල් වල හිටපු වැඩකාරයෝ හිතාගන්න බැරි අය ධර්මය අවබෝධ කරේ. ඒ නිසා දැන් කුජුත්තර ගෙදරක රජුරුවන්ගේ අන්තපුරේ වැඩකාරියක් සේවිකාව අනාගාමී වුණා බණහලා ගිහි ජීවිතය තුල. ඒ නිසා මතක තියාගන්න පෙර පින තියෙන කෙනා ධර්මාවබෝධයට පින තියෙන කෙනා ඕන තරම් ඔබ අතරත් ඉන්න පුළුවන්. හැබැයි ඒක ඉබේ පහළ වෙන එකක් නෙමෙයි. කවුරුත් ගෙනහලා බන්දේසියක තියලා දෙනවත් නෙමෙයි. ඔබ උත්සාහයෙන් වීරියෙන් උපදවා ගන්න ඕන දෙයක්. දැන් අපි හිතමු ඉඩමේ තියෙනවා නිදානය. මැණික් තියෙනවා පොළොව ඇතුලේ. ගෙට වෙලා මට මැණික් ලැබේවා කී මල් පූජා කර කර ඉඳලා මැණික උඩට එනවද? නෑ එහෙම නෑ. ඒකට උත්සාහයෙන් වීරියෙන් කරන්න ඕන දෙයක් තියෙනවා. ඒ වගේ ධර්මාවබෝධයේ පිණිස අනුගමනය කළ යුතු වැඩපිළිවෙලක් තියෙනවා මාර්ගයක් තියෙනවා.
සීල සමාධි ප්‍රඥා වඩාගෙන ගුණධර්ම වඩාගෙන යා යුතු මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගයේ වඩාගෙන යන්න දක්ෂ වෙන්න. ඒ නිසා හැම වෙලාවෙම Taman දිහා බලන්න. ඔය ඉන්න ගමන් හැම වෙලේම ඒකට ධර්මයේ කියන්නේ Taman දිහා පුනරාවර්ජනයකදීලා Taman තුලින් බලන්න කියන මේ ධර්මයේ ලක්ෂණයක් තියෙන ඕපනයිකෝ. තමා තුලින් බලලා හැම වෙලේම ඔබ හිතන්න මෙහෙම ඉඳලා හදිස්සියවත් මම මැරිලා කොහේ යයිද කියලා හිතන්න. අන්න එතකොට හිතට බයක් උපදිනවා. එහෙම හිතනකොට සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා වඩන කෙනෙක් නම් ලොකු සතුටක් ඇති වෙනවා. මම නම් දැන් මැරුණා සුගතියි. මං හොඳට සද්ධාව පුරුදු කරන කෙනෙක්. මං හොඳට සීල් රකින්න කෙනෙක්. මං හොඳට බණ අහන කෙනෙක්. මං පින් කරගත්තා. මං නම් සුගතියමයි කියලා ඔය විශ්වාසය උපදින්නේ සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා වඩනවා නම් විතරයි. ඒ ගුණධර්ම තමන් වඩාගෙන නැත්නම් මං දැන් මැරුණොත් කොහේ යයිද කියලා තමන් තුළින් විමසනකොට ඇති වෙන්නේ බයක්. කියන්න බෑ මොකක් වෙයිද දන්නේ නැහැ. ඉතින් ඒක ඒ වෙලාවට වෙන දෙයක් වෙයි. ඕවනේ අපිට තියෙන උත්තරනේ. එහෙම හිතෙන්නේ නැද්ද? ඒ නිසා ධර්මයේ දියුණු කරගන්න ලොකු උත්සාහයක් ගන්න. බණ අහන්න. එතකොට ජීවිතේ ගොඩාක් වෙනස් වෙනවා. බණ ඇසීම හැබැයි මතක මෙහෙම දෙයක්වත් මතක තියාගන්න. ඒ තමයි අඩුපාඩු ඔක්කොම හදාගෙන බණ අහන්න හිටියොත් කවදාවත් වෙන්නේ නැහැ. බණ අහන්න. බණ අහගෙන යනකොටයි කුසල් අකුසල් පින්පව් හොඳ නරක ඔක්කොම තේරෙන්නේ බණ අහන කෙනාට. තමන් කරන වැරැද්දි භයානකකම අපාය බය ඔක්කොම සිහි වෙන්නේ බණ අහනකොට. එතකොටයි යා නිවැරදි වෙන්නේ. ඒ නිසා ඉස්සල්ලා මං ඔක්කොම වැරදි හදාගෙන බණ අහනවා කියලා නෙමෙයි බණ අහන. බණ අහගෙන යනකොට නිකම්ම වැරදි අඩුපාඩු හැදෙනවා. ඔබ නිකම්ම වෙනස් වෙනවා. ධර්මයේ තුලට පියවරෙන් පියවර යවෙනවා. ඉතින් ඒ පිණිස උත්සාහය ගන්න. ඉතින් ඔබ හැම දිනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුල අපි දන්නේ නැහැ කවදා කොතන කොයි මොහොතේ හුස්ම ටිකයිද අපි දන්නේ. අප්‍රමාදී වෙන්න. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ හිස ගිනිගත් කෙනෙක් ගින්න නිවන්න වෙහෙසෙනවා වගේ. ආයුධයකින් පහරක් ආපු කෙනෙක් තුවාලයක් සනීප කරගන්න වෙහෙසෙනවා වගේ අප්‍රමාදීව ධර්මයේ දියුණු කරගන්න කියලා. ඉතින් ඔබ හැම දිනාටම අප්‍රමාදීව සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයේම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා කියලා ආශිර්වාද කරනවා.